නනි යෂුව මෙසියස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ ස්වාමීනි අද දවසේ රුවක් හා කදොෂ් කරන කොටගෙන අපිට දිගටම තව කතා කරන්න මෙහෙ කරන්න ඔබ වහන්සේගේ හඬ අපේ ඇතුළාන්තරේ ඇහෙන්න සලස්වන්න. ඒක අපිට ඇහෙනව විතරක් නෙවෙයි ස්වාමීනි අසල ක්‍රියා කරන්නෙක් වෙන්න ඔබ වහන්සේගේ කරුණාව ගේන්න කියලා අපි යාඥා කරනවා. යානනි ඔබ වහන්සේට මේ සියලු ගෞරවය මහිමය යෂුව මෙසියස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි. මම හිතුවා මේ පාස්ටර් පැතුම් මගේ මේ පණිවිඩය දේශනා කරන්න යනවා කියලා. මොකද ඔය කිව්වහම උත්පත්ති 22කට පෙරලන්න කියලා. ඉතින් අද උදෑසන මම ටෝර එක කියවගෙන ඉන්නකොට මම මේ ඊයේ රෑනේ කිව්ව දේශනා කරන්න කියලා. ඉතින් දේශනා වල ගොඩක් දේවල් තියෙනවා කරන්න කියලා. නමුත් ඒව රේම එක වෙන්නේ නැහනේ. ඉතින් මම උදෑසන ටෝර එක කියවනකොට මෙන්න මේ 22 වෙනි පරිච්ඡේදයට ආපුවම දෙවියන් වහන්සේ කිව්වා උඹටත් උඹගේ ඇදහිල්ලවන්ත පිරිසටත් මේ කාලේ වැඩි වෙන්න ඕන දෙයක් තියෙනවා. ඇදහිල්ල. මොකද උන්වහන්සේ මට මතක් කරා උන්වහන්සේ මාව තුඩැල්ලට ගෙනල්ලා මේ කහල් එක ආරම්භ කරනකොට මේ කහල් එකට නමක් දුන්නා. ඇදහිල්ලේ වචනේ. අපි හැම කෙනෙක්ම මේ ස්ථානයේ Word of Faith Bible School ආපු කට්ටිය මේ ඇදහිල්ලේ මූලධර්ම හොඳට ඉගෙන ගත්තා. නමුත් මට තේරෙනවා සමහර වෙලාවට අපේ ජීවිතේ මේ කාලේ දෙවියන් වහන්සේ අපිව ගැඹුරකට ගෙනහිල්ලා තියෙනවා. මොකද උන්වහන්සේ ගැඹුරට හඬ ගසනවා කියලා තියෙනවා. ඒ නිසා අපිට වචනේ තුල ගොඩක් අපි ටෝර එකට ගෙනාවා. අපි ටෝර එකක් ගැන දැනගෙන හිටියේ නෑ. ටෝර එකට ගෙනාවා. දැන් ටෝර එකේ දේවල් අපි තේරුම් අරගෙන එලිදරව් වෙලා අපි ඒව ක්‍රියාවට දානවා. බොහොම හොඳ දෙයක්. ඒක යහපත් වූ දෙයක්. නමුත් තුඟක් වෙලාවට අපි මේ ගමන යනකොට අපි මුල් කාරණා අමතක කරගන්නවා. දැන් හේබ්‍රු පොතේ 6 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මුල් කාරණා අඩංගු අතිවාරම් 6ක්. මල ක්‍රියාවල් ගැන පසුතැවිල්ල දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල. එතකොට මේ අපි අද දවසේ දෙවියන් වහන්සේ අපිව ධර්මිෂ්ඨයන් කරලා තියෙනවා හරියට ආබ්‍රහම්ම ධර්මිෂ්ඨකම් කරපු විදියට. ආබ්‍රහම් කොහොමද ධර්මිෂ්ඨ කරා කියලා වචනේ කියන්නේ? දෙවියන් වහන්සේ උට යමක් කිව්වා ආබ්‍රහම් ඒක සිතින් සැකනකොට විශ්වාස කළා ඒ මත ක්‍රියා කරා ඒක ධර්මිෂ්ඨකමට ගණන් ගත්තා. අද දවසේ අපි කරලා තියෙන්නේත් ඒකයි. අපි යෂුව මෙසියස් වහන්සේගේ පූජාව අපි දැක්කේ නැහැ කවදක්වත්. අපි අහලා තියෙනවා ඇසීමෙන් අපිට ඇදහිල්ල ඇවිල්ලා තියෙනවා. අපි ඒක විශ්වාස කරලා ඒ මත තමයි අපි අද කරන ක්‍රියාවල් ඔක්කොම කරන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබත් මමත් අපිව ධර්මිෂ්ඨ කරලා තියෙනවා ඇදහිල්ල. දැන් මේ ආබ්‍රහම් ඒ වගේ තමයි ධර්මිෂ්ඨ උනේ. දැන් මේ 22 වෙනි පරිච්ඡේදයට ආවහම මෙතන කියනවා පාස්ටර් පැතුමුත් මේක කලින් කිව්වා. නමුත් මම වෙන පැත්තක් මම ඔබට පෙන්වන්න යන්නේ මේක තුළ. මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්. දැන් අපි ගොඩක් වෙලාවට අහලා තියෙන පරීක්ෂාව ගැන සාතන් තමයි පරීක්ෂා කරන්නේ කියලා. හැබැයි යාකෝබ් පොතේ කියනවා දෙවියන් වහන්සේ කිසිවෙකු නපුරෙන් පරීක්ෂා කරන්නේ නැහැ කියලා. දැන් අපිට එන පරීක්ෂාවල නපුරු දේවල් නම් කරන්න කියන්නේ නපුරු දේවල් වලට පොළඹන්නේ ඒක දෙවියන් වහන්සේ නෙවෙයි. යක්ෂයා. නමුත් මෙතන බයිබලයේ කෙලින්ම කියනවා වචනේ කියනවා ටෝරා එකේ මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියාවට කතා කළසේක. ඔහුද මම මෙහියයි කියේ. ඔබට පේනවද යම් දෙයක් මෙතන? දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව පරීක්ෂා කරන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඔහුට කතා කරනවා. ආබ්‍රහම්. දැන් ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ හඬ අසනවා. අසලා ඊට ප්‍රතිචාර දක්වනවා. මම මෙහි. ඒක ඊට පස්සේ උන්වහන්සේ යමක් කියනවා. නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුතා වූ ඊසාක් කරගෙන මෝරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවායි කීසේක. දැන් ඔබ බැලුවොත් ආබ්‍රහම්ගේ ජීවිතයේ මීට ඉස්සෙල්ලා පරිච්ඡේදවල දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක ගිවිසුම හදනවා. ඒ ගිවිසුම හදන වෙලාවෙත් ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා. දැන් දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල ඇතුව ඉන්න කියලා යෂුව වහන්සේ කියනවා මාර්ගය සුභාරංචිය 11 වෙනි පරිච්ඡේදෙ 20. දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල ඇතුව සිටපල්ලා. දැන් ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කරා. ඒ විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ හඬ ඇහුණා. දැන් අපි හුඟක් වෙලාවට අපි වචනේ කියවනවා. අපි වචනේ කියවන්න ඕන. නමුත් අපිට හඬ ඇහෙනවද? මොකද මම දන්නවා මේ දෙවියන් වහන්සේට සේවය කරපු කාල පරිච්ඡේද තුළ මේ ඇදහිල්ලේ පණිවිඩය දෙවියන් වහන්සේ මගේ ජීවිතේට ගෙන ආපුවාම අනික් අයට ගෙන ආපුවාම
සමහරු මේ දෙවියන් වහන්සේගේ ලියා තිබෙන වචනේ කොටස් අරගෙන උන් පොරොන්දු හැටියට සලකලා යම් දේවල් කරන්න ගිහිල්ලා ඒකෙන් ලොකු ඇබැද්දී සිද්ධ වුණා. දැන් ඒක නෙමෙයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු. දැන් මෝසස්ට කන්ද උඩදී දෙවියන් වහන්සේ කතා කරනකොට ඒ ඇහුනේ දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ හඬ. දැන් ඒක මෝසස්ට දෙවියන් වහන්සේ කතා කරනකොට මෝසස්ට ආවේ රේම වචනයක් හැටියට. ඒ කියන්නේ රේම දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා වචනය කියලා වචනයක්. අපි සිංහල බයිබලේ නැත්නම් ඉංග්‍රීසි බයිබලේ වර්ඩ් කියලා තියෙනවා. මේ වර්ඩ් කියන තැනට නැත්නම් වචනේ කියන තැනට තියෙනවා ග්‍රීක වචන දෙකක්. එකක් ලෝගොස්. ලෝගොස් කියන්නේ ලියා තිබෙන වචනේ. ඒ කියන්නේ අද තෝරාක ගත්තොත් අපිට මොකද්ද වෙන්නේ? ලියා තිබෙන වචනයක් තමයි අපි කියවන්නේ මෙනෙහි කරා. ඊළඟට රෝම 10:17 කියනවා මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද දෙවියන් වහන්සේගේ වචනෙන්. එතන කියන්නේ ග්‍රීක වචනේ රේමා. රේමා කියන්නේ කතා කරන්නා වූ වචනේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය මෝසස් දෙනකොට ඒක ආවේ මොකක් හැටියටද? රේමා. ඊළඟට මෝසස් ඒක මොකද කරේ? ලියලා තිබ්බා. දැන් අද අපි තෝරා එක කියලා කියවනවා. මොකද්ද අපි මේ කියවන්නේ? ලෝගොස් එක. ඒකයි යොෂුවට දෙවියන් වහන්සේ කියන්නේ යොෂුව 1:8 විවස්ථා පොතන මේ මුකෙන් පහන වේවා එහි ලියා තිබෙන දේ කරන. එහි ලියා තිබෙන දේ කරන පිවිස ඒ රෑ දාවල් මෙනෙහි කරපල්ල. දැන් ඇදහිල්ල කියන්නේ ගොඩක් අය හිතනවා ක්‍රිස්තියානි කහල් එකේ ඇදහිල්ල කියන්නේ හිතනවා මම විශ්වාස කරනවා. දැන් දෙවියන් වහන්සේගේ වචනය කියනවා සාතනුත් විශ්වාස කරනවා. නමුත් සාතන් ඇදහිල්ල ඉන්නේ නැහැ. විශ්වාස කරන ගමන් ඇදහිල්ල සම්පූර්ණත්වයට එන්න විශ්වාස කරන දේ මත ක්‍රියා කරන්න ඕන. ඇදහිල්ල කියන්නේ මේ පොළවේ දෙවියන් වහන්සේ තිබලා තියෙන එක ආත්මික බලවේගයක්. ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය නොදක්නා දේවල් ගැන ඔප්පුවේ. හේබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදය මේක ගැන කියනවා. දැන් ඇදහිල්ල කියන්නේ ආත්මික බලයක්. බය කියන්නේත් ආත්මික බලයක්. දැන් ඇදහිල්ලේ විරුද්ධ දේ තමයි බය. බයේ විරුද්ධ දේ තමයි ඇදහිල්ල. දැන් කෙනෙක්ගේ සිත තුළ ඇදහිල්ල ක්‍රියාත්මක වෙනවා නම් දෙවියන් වහන්සේ කෙරෙහි බය පැමිණෙන්නේ නැහැ. දැන් කෙනෙක්ගේ සිත තුළ බය ක්‍රියාත්මක වෙනවා නම් ඇදහිල්ල ගන්න බොහොම අමාරුවක් වෙනවා. මොකද එයාගේ සිත තුළ විශ්වාස කරන්නේ මොකද්ද? බය. දැන් අපි මේ ජීවත් වෙන කාලය තුල අද දවසේ මම මේක කල්පනා කරා හැම වෙලෙම අපි ඇහෙන්නේ මොන වචනද? බය. මෙච්චරක් මැරුණා, මෙච්චරක් කොරෝනා හැදුනා, මෙච්චරක් වුණා. ඒ කියන්නේ දැන් මම බැලුවා අපේ ප්‍රවෘත්ති වල වෙන වචනයක් නැහැ ඇත්තටම. අන්තිමට කියන එකම වචනයක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැවිදිගෙන යනවා කියන එක. නැත්තම් අනිත් ඔක්කොම කියන්නේ මොනවද කියලාද? ලෝකේ තියෙන කොරෝනා ගැන, රටේ තියෙන කොරෝනා ගැන. ඉතින් අපිට ඇදහිල්ලක් එයිද? නැහැ. අපිට තියෙනවා මේ කාලේ ලොකු සටනක් කරන්න. ඒ කියන්නේ අපිට තියෙනවා දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරගෙන ඉන්න ගොඩක් පෙරට වැඩිය. මොකද ඒ ලියා තිබෙන වචනය මෙනෙහි කිරීමෙන් තමයි රුවක්ඛ කදොෂ් අපිට රේමා එක ගේන්නේ. ඒක තමයි රෝම 10:17 කියන්නේ මෙසි ඇසීමෙන්. කාගේ මොකක් ඇසීමෙන්ද? දෙවියන් වහන්සේගේ හඬ. අපි තෝරාක කියවනකොට ද්විතීය කතා 28 කියනවා උන්වහන්සේගේ වචනය තුළ මොකද්ද තියෙනවා කියන්නේ? හඬ. උන්වහන්සේගේ හඬ. එතකොට තෝරාකෙත් කියන්නේ අපිට උන්වහන්සේගේ හඬට කීකරු වෙන්න කියලා. හඬට කීකරු වීම තමයි ඇදහිල්ල ක්‍රියාකාරීත්වයක් වෙන්නේ. අපිට උන්වහන්සේ කතා කරන දේ අපිට ඇහෙනවා. ආත්මයන් වහන්සේ කහල්ලකට කියන දේ කන්නැත්තෝ අසත්පද. අද දවසේ මම එකයි කිව්වේ මේ උදෑසන ඉඳලා දෙවියන් වහන්සේගේ වචනය තුල දේවදාසයන් දාසින් කතා කරපු දේ තුල අපිට ඇහෙන්න ඕන මොකද්ද? රුවක්ඛ කදොෂ් මොකද්ද අපේ ජීවිතයට කියන්නේ? උන්වහන්සේ දැන් මතක තියාගන්න ධර්මිෂ්ඨයා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන් කියලා තියෙනවා. දැන් අද අපි හැමෝම 2 කොරින්ති 5:20 අනුව අපි යේෂුව මෙසියස් වහන් තුල ධර්මිෂ්ඨයන් කරපු සෙනගක්. අපි ධර්මිෂ්ඨයි. ආබ්‍රහම් වගේ. ඒ නිසා අපි හුඟක් වෙලාවට කියනවා ආබ්‍රහම් අපේ ඇදහිල්ලේ පියා කියලා. දැන් ඔබ බැලුවොත් මේ 22 22ට ඉස්සෙල්ලා උත්පත්ති 22ට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඇවිල්ලා කතා කරලා ආබ්‍රහම්ට කියනවා මම උඹගේ මහලු වයසේදී දරුවෙක් දෙන්න යනවා. ඉබ්නේස නෙවෙයි උඹේ ගෙදර උරුමකාරයා.
මම නුඹෙන්ම දරුවෙක් ගේන්න යනවා. දැන් ආබ්‍රහම් එක විශ්වාස කළා. විශ්වාස කරපුවම දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ දැන් පොරොන්දුවක් නේ දුන්නේ. දැන් පොරොන්දු උරුම කරගන්නත් ඕනනේ. ඉතින් ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ හඬ අසලා දෙවියන් වහන්සේව දරුවෙක් ඉන්න යනවා. ආබ්‍රහම් විශ්වාස කරා. එහෙනම් ඊට පස්සේ ආබ්‍රහම් ඒ වචනේ තුල ක්‍රියා කරන්නත් ඕන. ඉතින් දන්නවද ඒක? අපි ගොඩක් වෙලාවට අර බ්‍රදර් දේව් කිව්වා වගේ අපිට ගොඩක් කල් දෙවියන් වහන්සේගේ මිනිස්යන් පාවිච්චි කරලා වචන කතා කරලා තියෙනවා. මම මේක කරන්න යනවා, මම අරක කරන්න යනවා, මේක දෙන්න යනවා, මම මෙහාට ගෙනියන්න යනවා, එහාට ගෙනියන්න යනවා. නමුත් තාම වෙලා නැහැ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. අපි විශ්වාස කරලා ඒ මත දෙවියන් වහන්සේගෙන් අහලා නැහැ කරන්න ඕන ක්‍රියාව මොකක්ද කියලා. මොකද මේ හැම වගන්තියකම අපි කියෙව්වද තෝරා එකේ, ඒකම හප්තාර එකේ මේ හැම දෙයක් උනේ දෙවියන් වහන්සේ කිව්වෙන් පස්සේ ඇසුව මිනිස්සයා මොනවද කරේ? යමක් කරා. ඒ කිරීමේ සම්පූර්ණකම තමයි ප්‍රතිඵලය. දැන් මෙතන දෙවියන් වහන්සේ කියනවා මේ උත්පත්ති 22 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ම සෝදිසි කරාලු. දැන් ආබ්‍රහම්ට මේ වෙනකොට පොරොන්දු ඉෂ්ට වෙලා ඉවරයි. මොකද්ද පොරොන්දුව? උඹේ උරුමකාරයා උඹෙන්ම එන එක්කෙනා. ඉපදිලා ඉවරයි. මේක ගැන ලස්සන කතාවක් මට මේ වෙලාවේ මතක් වුණා. මම බයිබල් පාසලේ ඉගෙන ගන්න කාලේ එක්තරා ඇමරිකාවේ දේවදාසෙක් හිටියා ජෙරිසෙබෙල් කියලා. ඔහු ඇදහිල්ලේ වචනේ ගන්නපු කෙනෙක්. ඉතින් ඔහු ගොඩක් එහෙම ගෙනිහිල්ලා දෙවියන් වහන්සේ පාවිච්චි කරපු ආසෙක්. ඔහු කියනවා දවසක් ඔහු දෙවියන් වහන්සේට යාඥා කළා කිව්වලු ස්වාමීනි මේ ඇමරිකාව කියන්නේ ලොකු රටක්. ඉතින් ඇමරිකාවේ එක තැනක ගිහලා තව තැනකට වාහනයක යනවා නම් පැය ගණනක් යනවා. ඉතින් ඔහුට දේශනා කරන්න ඉල්ලීම් ගොඩක් තිබුණා හැමතැනම. මේක දෙවියන් වහන්සේ මේක මට මෙහෙම කරන්න අමාරුයි. ඔබ වහන්සේ මට කුඩා ගුවන් යානයක් දෙන්න කිව්වා. ඉතින් ඔහු විශ්වාස කරලා ඔහු ඇදහිල්ල දෙවියන් වහන්සේ කරන්න කියපු ක්‍රියාවල් කරාලු. ඉතින් ඔහු හැම වෙලේම කිව්වලු නෑ මම මේ කොමර්ෂල් එයාලයින් වල යන්නේ නෑ. දෙවියන් වහන්සේ මට දීලා තියෙන එක තමයි ඉස්සරහට යන්නේ කියලා. ඔහුම ඉන්නකොට ඔහු නොසිතූ මාර්ගයකින් දෙවියන් වහන්සේ ඔහුට ගුවන් යානයක් ගෙනාවා. ඉතින් ඔහුට හරි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ගමන් ඔහු කියනවා ඔහුට හරි ආස හිතනවල මේ ගුවන් යානේ පළවෙනි වතාවට හම්බ වෙලා ඔහු ඉතින් ඒක හැංගර් එකක් එහෙම හදලා ඔහු වත්තක ඔහු ඒක තියලා ඔහු ඒක පිය දානවලු හැමදාම උදේත් හවසත් පිය දානවලු. ඉතින් ඔහු දෙවියන් වහන්සේට ස්තුති කරනවා ස්වාමීන් මේක දුන්න කෙනෙක්. මම හිතනවා අබ්‍රහමුත් දෙමින් නැති ඊසක් එක්ක. එක කාට දවසක් ඔහු ආසියානය මේ පිරිසිදු කරගෙන ඉන්නකොට ඔහුට හඬක් ආවලු. මම මේ යානය දුන්නේ උඹට නෙවෙයි තව කෙනෙකුට දෙන්න. ඔගෙන නෑ සාතන් පස්සට බලන්න. ඔව් යේසුස් කියලා කියන්නේ ඒක සාතන් පස්සට බලන්න. ඉතින් ඔහු බැලුවලු මේක වැඩේ වෙන්නේ නෑ මේක දිගටම මේ හඬ එනවලු. මම උඹට නෙවෙයි මේක දුන්නේ. ඔබ තව කෙනෙකුට දෙන පිණිස. උඹගේ තමයි මාර්ගය. ඉතින් අන්තිමේදී ඔහු තුපරබැද්දලු මේ අදහසත් එක්ක. නමුත් ඔහු දැනගත්තලු ඔහු ඇදහිල්ලේ වචනේ උගන්වන මිනිස්සෙක් හැටියට ඇදහිල්ලෙන් මේක කරන්න වෙනවා ක්‍රියාව. නමුත් ඔහු දැනගත්තලු දෙයක්. ඔහු ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේට කී කරුණොත් දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. ඒකනේ බයිබලයේ කියන්නේ. පස්සේ ඔහු ඇහුවලු කාටද දෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ දේවදාසයා එච්චර ප්‍රසිද්ධ කෙනෙකුත් නෙවෙයිලු. නමුත් එයා යාඥා කරගෙන ඉඳලා තියනවලු ස්වාමීනි මට මගේ වැඩේ ඔබ වහන්සේගේ වැඩේ කරන්න මට කුඩා ඥානයක් ගන්න කියලා. ඉතින් මොහු ගිහිල්ලා ඔහු ඒකට ප්‍රදානය කළා. හැබැයි ඔහුට වැඩි කාලයක් යන ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඔහුට ලැබුණ එකට වැඩිය හොඳ එකක් ලැබුණා. ඉතින් දෙවියන් වහන්සේ සමහර වෙලාවට අපේ ඇදහිල්ල සෝල්සි කරනවා. නපුරෙන් නෙවෙයි. ඔතන කිසිම නපුරු ක්‍රියාවක් නැහැනේ. අපි තමයි නපුර කරගන්නේ. මොකද අපි අපේ තෘෂ්ණාව වැඩි කරගත්තාම ඒකට ගොඩක් අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබුණාම මොකද වෙඩි වෙන්නේ? ඒ දේට තෘෂ්ණාවක් එනවා. ඒ දේ අපි අදහන්න පටන් ගන්නවා. ඒ දේ නමස්කාර කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙනි වෙලාවල්දී දෙවියන් වහන්සේ පරීක්ෂාවක් ගේනවා. මොකද ආබ්‍රහම්ම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ම පරීක්ෂා කරලා දෙවියන් වහන්සේ කිව්ව මොනවද වෙන්න ඕන කියලා. ඕන කන්දකට යන්න කිව්වද? දැන් අපි නම් එහෙමනේ කරන්නේ. අපි කියන කන්දක් බල්ලා කොහේ හරි කන්ද උඩ කොයි කන්දුත් එකයිනේ කියලා කරනවා. නෑ දෙවියන් වහන්සේ ප්‍රදේශය කිව්වා. මොකද්ද? මොරියා ප්‍රදේශයට. මම ඔබට පෙන්වන කන්දට ඔබ පූජාව ගේන්න ඕන. දැන් බලන්න ඔහුට ඇදහිල්ල නැතුව මේ වැඩේ කරන්න පුළුවන්ද? දැන් ඇදහිල්ලට ඉස්සෙල්ලාම අවශ්‍ය මොකද්ද? උන්වහන්සේගේ හඬ ඇහෙන්න ඕන.
දැන් ඔබ බැලුවොත් හේබ්‍රු පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඒ පළවෙනි පද දෙක කියවනකොට අත්තිවාරම් වල ඉස්සෙල්ලා අත්තිවාරම් මොකක්ද දන්නවද? මල ක්‍රියාවල් ගැන පසුතැවිලි. ඊට පස්සේ දෙවියන් වහන්සේ කෙරේ දැන් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. අපේ ජීවිතේ හරියට මල ක්‍රියාවල් ගැන පසුතැවිල්ලක් නැතුව දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල නිදහස් කරන්න උන්වහන්සේගේ හඬ හරියට ඇහෙන්නේ නැහැ. මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අද. ඔවුන් කියනවා අපිට ඇදහිල්ල තියෙනවා. අපි දෙවියන් වහන්සේ තමයි අදහන්නේ. මේ ඔක්කොම කියනවා. නමුත් අපිට හරියට හඬ ඇහෙන්නේ මේ අද දවසේ අපි කියවපු කතා කරපු හැම චරිතයක්ම දෙවියන් වහන්සේට කීකරුනේ කොයි විදිහටද? උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා අහගෙන හිටියා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? එතකොට අර අස්පැතුම් කිව්වා වගේ ආබ්‍රහම් ආව මොරිය ප්‍රදේශයට. ඒත් තාම දන්නේ නැහැ කොයිද මේ මොන කන්දටද නගින්න යන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ උට කියනකම් ඔහු කොහෙවත් නැග්ගේ නැහැ. ඔහු ප්‍රදේශයට ආව විතරයි. එතකොට ධර්මිෂ්ඨයාගේ ගමන් මාර්ගයේ උන්වහන්සේ ගෙනියන්නේ ඇදහිල්ලෙන් පියවරෙන් පියවර. පියවර පළවෙනි පියවර අපි දෙවියන් වහන්සේගෙන් අහන්න ඕන ස්වාමීනි මොකද අපි කරන්න ඕන? ඔබ වහන්සේ කැමැත්ත මොකද්ද? මොකද අපි කියනවනේ දැන් අපි හැම වෙලේම අපි ප්‍රකාශ කරන දෙයක් තමයි අපි ස්වාමින් වහන්සේගේ ආඥාවෙදී කියන දෙයක් තමයි මොකද්ද? ස්වර්ගයේ මෙන් පොළවේ ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් වේවා. එතකොට අපි අහන්න ඕන අපේ ජීවිතේ ධර්මිෂ්ඨයා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන් නම් අපි යේෂුවා මැසියස් වහන්සේ තුළ ධර්මිෂ්ඨ සෙනගක් නම් අපි ගමන් කරන්න ඕන ඇදහිල්ලෙන්. ඒ ඇදහිල්ලෙන් අහන්න අපි ස්වාමින් වහන්සේගේ රුවක් හා කදෝෂ අපි තුල ඉන්නවා. අපි රුවක් හා කදෝෂකින් අහන්න ඕන ස්වාමීනි මේ කාරණාව සම්බන්ධව ඔබ වහන්සේ අපිට මොකද්ද කරන්න කියන්නේ? ඔබ වහන්සේගේ කැමැත්ත මොකක්ද? නැත්නම් මේ කාලයට ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? අපි ඒක අහන්න ඕන. ඒක ඇහුවෙන් පස්සේ අපි ඒක ක්‍රියාවට දාන්න ඕන. අපි ඒක කතා කරන්න ඕන. මම විශ්වාස කරමි එබැවින් මම කතා කරමි. ඒ මොකද්ද? ඇදහිල්ලේ ආත්මය. මාර්ක් 11:23-24 යේෂුව වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල ඇතුව සිටපල්ලා. කවරෙක් නමුත් මේ කන්දට කතා කොට ඉදිරි ගොස් මූදේ වැටි යන්නේ කියා තමාගේ සිතින් සැකනකොට තමා කියන දේ සිදුවේයි අදහන්නේ නම් තමා කියන දේ සිතන දේ නෙවෙයි තමා කියන දේ. දැන් ගොඩක් වෙලාවට අපිට දෙවියන් වහන්සේ කතා කරාට අපේ සිත් තුළ අපි කතා කරන්නේ වෙන දෙයක්. එතකොට ඇදහිල්ල ආත්මයක් නිදහස් වෙන්න නම් අපි විශ්වාස කරන දේ තමයි කතා කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි විශ්වාස කරන්නේ ඇත්තටම අපි කොච්චර කිව්වත් ඔබ මම අපි කොච්චර කිව්වත් මේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලා අපි කතා කරන්න පේන දේ. අපි ගමන් කරන්නේ ඇදහිල්ලෙන් මිස පෙනීමෙන් නෙවෙයිලු. නමුත් දැන් අද දවසේ උදාහරණයක් අපිට බොහොම ඉතාම සරල උදාහරණයක්. මේ කාලේ අපිට පේන්නේ මොකද්ද වැඩිපුර? කොරෝනා. ඇහෙන්නේ මොකද්ද? කොරෝනා. ඉතින් අපි කියන්නේත් මොකද්ද? කොරෝනා. දැන් කොරෝනා ගැන කතා කර ඉඳලා අපිට පුළුවන් ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලක් නිදහස් කරන්න? නෑ. අපි විශ්වාස කරන්න ඕන දෙවියන් වහන්සේ කියන දේ. අර කෙනෙක් මට මේ මෙසේජ් එකක් කිව්වා මේ කහල් එක ගීතාවලිය 91 කියවන්න ඕන. රේමා එකක් ඒක. ඒක අපිට අද දවසේ රේමා එකක්. ඒ කියන්නේ අපි කියන දේ අපි සිතින් විශ්වාස කරලා කියනවා. ඒක මත දෙවියන් වහන්සේ අපිට යමක් කරන්න කියනවා නම් ඒකත් කරනවා. එතකොට ඒ ඇදහිල්ල සම්පූර්ණ වෙනවා කා කෙරේද? දෙවියන් වහන්සේ කෙරේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ හඬ ඇහුවට පමණක් මදි. අපි ඒක විශ්වාස කරන්න ඕන. ඒකට එකඟව කතා කරන්න ඕන. අද දවසේ මම පාසු පැතුම් එක්කත් උදේ කතා කරගෙන හිටියා. අපිට අවුරුදු 12ක 14ක් හිටපු කම්ෆර්ට් සෝන් එකකින් දෙවියන් වහන්සේ එළියට ගෙනල්ලා දැන් මොකක්ද දන්නවද දෙවියන් වහන්සේ අපිට කියන්නේ? උන්වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ දිහා බලන්න. දැන් ඔබ දන්නවද අපි හැම වෙලෙම පටන් ගන්න ඇදහිල්ලෙන්. නමුත් ඇදහිල්ලෙන් පටන් අරගෙන යමත් තුල යනකොට අපි කම්ෆර්ට් සෝන් එකට එනවා. සල්ලි එනවා, මිනිස්සු ඉන්නවා, දැන් මිනිස්සුත් එනවා, සල්ලිත් එනවා, උනිත් ගෙවනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් තීනකට දෙවියන් වහන්සේ දන්නවා දැන් මොකද්ද කරන්න දන්නවද? අපේ ඇදහිල්ල සෝල්සි කරනවා. අපි මොනවද දැන් ඊනකට කරන්න යන්නේ? අපි දෙවියන් වහන්සේගේ හඬ අහනවද? උන්වහන්සේ පෙන්වන දේ අපි දකින්නවද? අපි උන්වහන්සේ කෙරෙහිද විශ්වාසය තියලා තියෙන්නේ? මනුෂ්‍යයන් කෙරෙහි නෙවෙයි. මනුෂ්‍යයන් නොඑක් දේවල් කියයි. දෙවියන් වහන්සේ මොනවද මට කියන්නේ? දෙවියන් වහන්සේ මොනවද ඔබට කියන්නේ? දෙවියන් වහන්සේ මොනවද ඔබට පෙන්වන්නේ? මොකද ධර්මිෂ්ඨයා ගමන් කරන්නේ නැත්නම් ජීවත් වෙන්නේ මොකෙන් කියනවද? ඇදහිල්ලෙන්, පෙනීමෙන් නෙවෙයි. දැන් පෙනෙන්න අද දවසේ අපිට කිසිම ස්ථානයක් නැහැ. ආමෙන්. කිසිම ස්ථානයක් නැහැ. ස්ථානයක් පාස් පැතුම් බැලුවා කියනවා. නමුත් අපි දන්නේ ඒක හරි තැනද කියලා.
දෙවියන් වහන්සේට මොරයා ප්‍රදේශෙට එන්න කියලා ආබ්‍රහම් කැදෙව්වාම ආබ්‍රහම් දන්නේ කඳු කීයක් තිබුණාද කොයි කන්දට දෙන්න ඕන කියලා. ඒ වගේ තමයි අපිත් අදින්නේ. ඉතින් අපි මොකද්ද පාවිච්චි කරන්න ඕන දෙවියන් වහන්සේගේ? ඇදහිල්ල. උන්වහන්සේගේ හඬ අපි යාඥාවේදී අපි ඇහුම්කන් දෙන්න ඕන. ස්වාමීනි අපි අහන්න ඕන මොනවද කරන්න ඕන? ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? මොකද අපේ ගමන ඉදිරියටත් යන්න ඕන අවසානයේ තෙක්ම ඇදහිල්ලෙන්. වෙන විදිහක් නැහැ. මොකද හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කළ නොහැක. දැන් ඔබ දන්නවද මේ ඔක්කොම බැලුවොත් ඇදහිල්ලට සම්බන්ධයි කීකරුකම. මොකද ඇදහිල්ල එන්නේ ඇසීමෙන් නම් ඇසීම ක්‍රියාවට දාන්න කීකරු වෙන්න ඕන. ඇසීම ක්‍රියාවට දාන්න කීකරු වෙන්න ඕන. මොකද්ද උන්වහන්සේ අපිට කියන්නේ? ඒක උන්වහන්සේ අපිට ඕන දේ නෙවෙයි. උන්වහන්සේට ඕන දේ කියන්න ඕන. දැන් බලන්න අපි අද බැලුවා හෆ්තාරා කොටසේ එලිෂාට ඕන කරා අර ස්ත්‍රියට ආශිර්වාද කරා. හොඳ අදහසක්. අදහස හොඳයි. එයා කිව්වා මට ඔයාව ආශිර්වාද කරන්න. මොකද ඔයා මෙච්චර මට උදව් කළා තියෙනවා. ඒ නිසා ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔයාට දරුවෙක් හම්බෙනවා. දැන් දෙවියන් වහන්සේ කිව්වද? නෑ. දැන් බංගුවක් අය මං අහලා කියනවා එයා අනාගත වතුරේක හින්දා දෙවියන් වහන්සේ කියන්නේ නැති කියලා. නෑ එහෙම කියලා නෑ වචනේ. ඔහු තමයි ආශිර්වාද නිදහස් කරන්නේ. දරුවෙකුත් හම්බ වෙනවා. මොකද ප්‍රොපේතවරගේ වචන ඊටාම් බලවත් නිසා. දරුවෙක් නමුත් ඒ දරුවට මොකද වෙන්නේ? ඒ දරුවාට මරණය එනවා. ඊට පස්සේ තමයි මේ ආන්නේ ස්වාමීනි මොකක්ද කරන්න ඕන කියලා. ඒ වගේ තමයි අපිත් පංගුවක් කියලාවට අපිට ඕන අදහස් අරගෙන අපි ඒ අදහස් ක්‍රියාත්මක කරලා ප්‍රශ්නයක් කෙනෙකුට අපි අහනවා දෙවියන් වහන්සේගෙන් ස්වාමීනි මොකක්ද දැන් කරන්නේ? ඒ දේ අපිට අයිති නෑ ප්‍රේමවත් සහෝදර සහෝදරි. අපිට පුළුවන් දෙවියන් මොකද අපි තුල රුවක් හා කදෝෂි ඉන්නවා. උන්වහන්සේ තමයි අපිව ගෙන යන්නේ. ඒ නිසා අපිට පුළුවන් උන්වහන්සේගෙන් අහන්න ස්වාමීනි මේ අවස්ථාවේදී ඔබ වහන්සේගේ කැමැත්ත මොකද්ද? මේ කාල පරිච්ඡේදයේදී ඔබ වහන්සේ මොකද්ද කරන්නේ? ඔබ වහන්සේ කියන දේ තමයි අපි කරන්න යන්නේ. මොකද උන්වහන්සේට තමයි කාලවල ප්‍රස්තාවල් අයිති කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. අපිව අවුරුදු 12ක් 13ක් කාලයක් තුල යම් ස්ථානයක අපිව තියලා තිබ්බ දෙවියන් වහන්සේ. ඒක හොඳයි. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ ස්ථාන ගැන. අපිට ඒ ආකාරයේ ඒ සේවය කරගෙන යන්න. නමුත් අද දෙවියන් වහන්සේ අපිව සෝල්සි කිරීමකට ලක් කරනවා. අපිට දැන් දෙවියන් වහන්සේ අර ආබ්‍රහම්ට වගේ ආබ්‍රහම් ඌර් ප්‍රදේශයෙන් එළියට ආපුවම ආබ්‍රහම් දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. අපිත් අද ඒ වගේ තැනකට තමයි ඉන්නේ. මේ වගේ දේවල් අපි ඇදහිල්ලෙන් ගමන් කරනකොට ධර්මිෂ්ඨාව දෙවියන් වහන්සේ සෝල්සි කරනවා. ඒ සෝල්සි කිරීමේදී අපි ජය ගන්නාට තමයි දෙවියන් වහන්සේ යමක් ලෑස්ති කරලා තියෙන්නේ. අනික එක මට්ටමකදී ඇදහිල්ලෙන් ගමන් කරන මිනිස්සුව සෝල්සි කරලා සමත් වුණාම තවත් ඇදහිල්ලේ මට්ටමකට දෙවියන් වහන්සේ කියනවා. ඒකයි මම හැම වෙලේම කල්පනා කරන දෙයක් තමයි අපි ඊට දෙවියන් වහන්සේ පණිවිඩ දීලා දේශනා කරනවා. අපි මේ දේශනාවල් ආත්මයන් වහන්සේගේ උපකාරය තුල කතා කරනවා. නමුත් අපි දන්නේ සමහර වෙලට මේ වචනම පරීක්ෂාවටත් එනවා කියලා. ඒ වචනම පරීක්ෂාවට එනවා. අපි කියන දේ විශ්වාස කරනවද? අපි ඒක තුල හිත ගන්නවද? දෙවියන් වහන්සේ අපිව පරීක්ෂා කරනවා. ඒ පැත්තෙන් තව පැත්තකින් සාතනුත් පරීක්ෂා කරනවා. දැන් ඇත්තටම අර පැතුම් කියපු කතාව මම කවදාවත් අහලා තිබුණේ නැහැ. නමුත් ඔහු කිව්ව දේ අර යුදෙව්වන් කියන දේ. එතෙන්දී සාතනුත් ඇවිල්ලා පරීක්ෂකෙක් හැටියට. එයා එක බාධාවල් ගෙනාවා අබ්‍රහම්ට මේ පූජාව ඔප්පු නොකරන පිණිස. ඉතින් එතෙන්දී අපි දකින්නේ දෙවියන් වහන්සේ අබ්‍රහම්ව සෝල්සි කරාට සාතනුත් ඇවිල්ලා එක පැත්තකින් මේ සෝල්සි කිරීම කරනවා. එක ආකාරයකට. ඉතින් ඒ යුදෙව්ව කියන දේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක යම් කිසියක් අපිට ගන්න දෙයක් තියෙනවා. අපිට යම් දෙයක් දැනගන්න පුළුවන් සාතන් පරීක්ෂා කරනවා. දෙවියන් වහන්සේත් අපිව සෝල්සි කරනවා. මොකද අපේ ඇදහිල්ල කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. මොකද හුඟක් වෙලාවට දෙවියන් වහන්සේ අපිට දේවල් කරනවා, පොරොන්දු ඉෂ්ට කරනවා. නමුත් ඊට පස්සේ මංගොක් වෙලාවට අපි මේ පොරොන්දු තුල ඉන්නවා මිසක් දෙවියන් වහන්සේ කෙරේ තවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අද දවසේ මං හිතන්නේ මෙච්චර මට එච්චර දෙයක් කියන්න දෙවියන් වහන්සේ කියලා නැහැ. උන්වහන්සේට ප්‍රශංසාව වේවා, උන්වහන්සේ ගෞරවමය වේවා. උන්වහන්සේ අපිට කාලෝචිත පණිවිඩයක් දෙවියන් වහන්සේ කියනවා. අපි අපේ ජීවිත කොයි ආකාරයේ මේ කාලේ තියෙන්න ඕන. මම විශ්වාස කරනවා. මම පෞද්ගලික විශ්වාස කරන දේ නම් අද අපිට දෙවියන් වහන්සේ කියලා තියෙනවා මේ ක්‍රමයට මේ වචනේ පිටතට යවන්න කියලා. අනිකේ මම දන්නවා අපේ සභාවේ අපේ කහල් එකේ කීයද 60ක් හිටියද 70ක් හිටියද 70ක් හිටියගේ මොකද මේ පණිවිඩය තුළ අද දවසේ 70කට වැඩි ප්‍රමාණයකට අහන්න පුළුවන්. ලෝකෙ පුරාම
ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරාම. එතකොට දෙවියන් වහන්සේට ඕනද දන්නේ මේ පණිවිඩය මේ කාලෙදී. මුළු විශ්වය පුරාම පතරවන. එතකොට දෙවියන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ අපි අර එහෙම ඉන්නකොට කරේ නැහැ කියන එක නෙමෙයි. නමුත් මෙතෙන්දී මම දන්නේ යම් කිසි දෙයක් දෙවියන් වහන්සේ අපි හැමෝගෙම ජීවිතවල කරනවා. උන්වහන්සේගේ හඬ ඇසෙන්න සලස්වනවා. දෙවියන් වහන්සේ අපිව අනික මම දන්නේ දවසක්ද මම මේ කම්පියුටර් එක දැම්මහම මම දැක්ක පැතුම් මේ කහල් එක මේ ගෙදර පටන් අරගෙන සවස් දවසේ. එතකොට අපිට සවස් දවසට රැස් වෙන්න බෑ. ඉතින් මම එතකොට බැලුවා මම දන්නේ නැහැ මේක මොකක්ද උනේ කියලා. එතකොට මට තේරුණා සුද්ධාත්මන වහන්සේ කියනවා මමයි කියුවේ මේක. මම ඊට පස්සේ නිශ්ශබ්ද වුණා. දැන් මම මේක බලන්න ඕන. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ යමක් කිව්වම ඔහු ඇස් ඔසවා බැලුවලු. එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පෙනෙන්න සැලැස්සුවල් කිව්වා. ඊළඟට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියනවා නුඹ ගමන් කරන උතුර දකුණ නැගෙනහිර උඹට පේන හැම දෙයක්ම මම උඹට දීලා ඉවරයි. එතකොට දෙවියන් වහන්සේ මම දන්නවා අද දවසේ මේ කහල්ලක මේ ස්ථානයේ පැවැත්වීමෙන් උන්වහන්සේ කරන්න යන්නේ මොකක්ද කියලා. මේ අදුලම්බි ගුහාව කියන දර්ශනය තව අදියරක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට මේ තායි බිල්ඩිමක් දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ කාලෙට උන්වහන්සේ දෙයක් සූදානම් කරලා තියෙනවා. ඒක තුළ දෙවියන් වහන්සේගේ සෙනඟට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඔබ ආශිර්වාද ලද්දෙක්. ඒ නිසා මට එක ගමන පළවෙනි ගමනම අපි මේ කතාව ඇහුණාම මේක බාර දෙන්න ඕන කියලා මට ලොකු ෂොක් එකක් ආවා. ඒ කියන්නේ ස්වාමීන් මෙතන හොඳට තියලා පිච්ච තැනනේ මොකද මේ මිනිස්සයා එකපාරට මේක ඉල්ලන්නේ කියලා. නමුත් ඊට පස්සේ ආත්මයන් වහන්සේ මේක කරන්න පටන් ගත්තම මම දැනගත්තා මේක දෙවියන් වහන්සේගේ පියවරක්. මොකද ඊට පිට සබත් දවසේ මම අහගෙන හිටියා දේ කතා කරන දේ සබත් රැස්වීමේදී පාස්ටර් පැතුම් කියන දේ. ඒකෝට මම දැනගත්තා ඇදහිල්ල ඉන්නේ වචනේ ඇසීමෙන්. එහෙනම් මේ දැන් මම ඇදහිල්ල තියන්න ඕන දෙවියන් වහන්සේගේ අධීර කොහොමද තියන්නේ කියලා. ඒක තුල තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකෝට මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ කාලෙදී ඔබටත් මටත් ආශිර්වාද කෙනෙක්. ඔබගේ ඇදහිල්ල ක්‍රියාවකට නගනකොට ඔබට ආශිර්වාද දෙවියන් වහන්සේ කෙනෙවි. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කර ආකාරෙම අපි ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේගේ වචනේ රේමයක විශ්වාස කරලා ක්‍රියා කරන්න පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද. මොකද ඒක තමයි කීකරුකම. ඒක තමයි කීකරුකම. ඒ නිසා ඔබ වචනේ කියවන්න ඕනේ වචනේ මෙනෙහි කරන්න ඕනේ ලියා තිබෙන. නමුත් ඒක ලියා තිබෙන දේ මෙනෙහි කරනකොට කියවනකොට අහගෙන ඉන්න රුවක් හා කදෝෂ. මොකද්ද ඔබට ඒක තුල කරන්නයි කියන්නේ. ඒක තමයි කරන්න ඕනේ. වෙන දෙයක් නෙවෙයි. වෙන දේවල් කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒක එලීෂාට හොඳයි කියලා හිතපු දෙයක් කරා. ඔය හිත මම මේ කාන්තාවට ආශිර්වාද කරන්න ඕන. හොඳ දෙයක් කරා. නමුත් දෙවියන් වහන්සේගෙන් ඇසීමක් නැතුව ඒක කරේ. අන්තිමට මොකද වුනේ? ඔහුට සිදු වුණා ඒ ප්‍රශ්නෙට මුහුණ පාන්නත්. මොකද්ද ප්‍රශ්නේ? දරුවා මැරුණා. එතකොට අර ස්ත්‍රිය කියනවා මොකද්ද? මං කිව්වනේ කලින් ඉඳලා වැඩේ කරන්න එපා කියලා. මං ඔයගලට මිනිස්සුන්ගෙන් අපිට දෝෂාරෝපණ අහින්නත් වෙනවා ඊට පස්සේ. ඇයි අපි අපේ මාර්ගවල ගියපු හින්දා. අපේ හිත හොඳයි. අපේ හිත හොඳයි. අපිට හිතෙන් ඕන කෙනෙකුට ආශිර්වාද කරන්න යහපතක් වෙන්න. ඔතේ ඒක පමණක් මදි. අපිට යහපත කරන්න යනකොට දෙවියන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔයාගේ කැමැත්ත මොකක්ද? ඔයා මොකක්ද කියන්නේ? අන්න ඒක තමයි අපි කරන්න ඕන. ඒ නිසා යාවේ වහන්සේට ප්‍රශංසා වේවා මේ සබත් දවසේ මේක ඊටාම ආශිර්වාදමත් දවසක්. මේක ඊටාම යහපත් දවසක්. මේක සුද්ධාත්මයන් වහන්සේ ඔබවත් මාවත් විසුද්ධ කරන දවසක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙකුටම අද උදෑසන පටන් දෙවියන් වහන්සේගේ හඬ ඇසිලා ඔබගේ සිත තුළ ඇදහිල්ල එන්න පටන් ගත්තා කියලා. ඇදහිල්ල. ඇදහිල්ල එන්නේ වචනේ ඇසීමෙන්. යාමි වහන්සේට ප්‍රශංසා වේවා. අපි යාඥා කරමු ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි අද දවසේ මේ පණිවිඩය ඔබ වහන්සේ ගෙන ආපු නිසා. ඔබ වහන්සේ ස්වාමීනි කතා කළා. මම නෙවෙයි මම මිනිස්සෙක් ප්‍රබන්ධ ස්වාමීනි මම දූවිලි වලින් පස් වලින් හදපු මිනිස්සෙක් ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ රුවක් හා කදෝෂ් මාතුලට එවලා මේ අනික් හැම කෙනෙක් තුළටම එවලා ඔබ වහන්සේ අද දවසේ මේ සබත් දවසේ අපිව විසුද්ධ කරලා මේ විසුද්ධ කරපු දවසේ ඔබ වහන්සේ අපිට කතා කරපු නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. යාවේ පියාණනි ඔබ වහන්සේටයි මේ සියලු ගෞරවය මහිමය. ඔබ වහන්සේ අපිට ඉදිරි දවස්වල මේ ගමන ඔබ වහන්සේ දුන්න දර්ශනය තුල ගමන් කරන්න ඇදහිල්ලේ ආත්මයක් අපි තුල තව නිදහස් කරන්න. පියාණනි ඔබ වහන්සේගේ හඬ හැම කෙනෙකුටම විශේෂයෙන් වැඩිමහල්ලන්ටත් ඊනකට ඔබ වහන්සේගේ අනික් දරුවන්ටත් ඇහෙන්න සලස්වන්න.
ඒ හඬ තුල තමයි ස්වාමීනි අපිට ඔබ වහන්සේ කෙරේ ඇදහිල්ලේ ආත්මයක් නිදහස් වෙන්නේ. ඒ නිසා ස්වාමීනි ඒ හඬ අසලා මේ කාලේ ඔබ වහන්සේ අපිට කියන දෙයට කීකරු වෙන්න ඔබ වහන්සේගේ කරුණාව අපි හැම කෙනෙක්ගේම ජීවිතවලට ගේන්න කියලා අපි ආඥා කරනවා. පියාණනි සියලුම ගෞරවයේ මහිමය ඔබ වහන්සේටයි යාවේ පියාණනි යෂුව හම්මෂියා හම්බලෙක්ගේ බලවන්ත උතුම් වූ නාමයෙන්. ආමෙන්.